समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्ग मोक्खदं ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතුවේ සාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත් තමස්ස ධම්මිස්ස රස්ස ධම්මරාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව සියලු දෙනාම සූදානම් වෙන්නේ තෙලෝගුරු ශාන්තිනායක සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ලෝක සත්වයන් පිළිබඳව අසීමිත දයාවෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව අවබෝධ කරගෙන දේශනා කොට වදාළ පරම ගම්බීර වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් බොහෝම පුංචි කොටසක් නමුත් දේශනා කරවගෙන ධර්ම ගෞරවයේ පෙරදරි කරගෙන දේශනාගත ධර්මයේ ශ්‍රවණය කරන්නත් එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගන්නත් නිවැරදි වූ මෙලව ජීවිතයක් තුලින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්නත් අවසානයේ ප්‍රාර්ථනා කරන බෝධියෙන් සැප සහිත ප්‍රතිපදාවෙන් ඊටම ඉක්මන් භවයක උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන මේ සංසාරයෙන් එතර වීමේ බලාපොරොත්තුවත් ඇතුව ඒ උතුම් බලාපොරොත්තු
උතුම් ප්‍රාර්ථනා එලෙසින්ම මුදුන්පත් කර ගැනීම සඳහා උතුම් වූ ධර්ම දානානිසංසයත් ධර්ම ශ්‍රවණානිසංසයත් මෙතෙක් ජීවිත කාලය තුල ඔබ විසින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනුභවයත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදා ගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන තවත් උතුම් ගාථා රත්නයක්. මේ ගාථා රත්නයේ සඳහන් වෙන්නේ ධම්මපදයේ දණ්ඩ කියන වර්ගයේ. අපේ බුදුරජාණන් වහන්සේ මේ ගාථා රත්නයේ දේශනා කොට වදාළේ සිල් සමාදන් වුණ උපාසිකා පිරිසක් අරමුණු කරගෙන යථා දණ්ඩේන ගෝපාලු ගාවුං පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුං පාචෙන්ති පානිනං. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ සවැත් නුවර ජේතවනාරාමේ වැඩ ඉන්න කාලේ විශාකා මහ උපාසිකාව එක දවසක් ජේතවනාරාමේ සිල් සමාදන් වෙච්ච 500ක් විතර උපාසිකා පිරිස සමග කතා කරලා ඔවුන් එදා දවසේ සිල් සමාදන් වුණේ මොන වාගේ අරමුණක් පෙරදරි කරගෙනද කියන කාරණාව ඔවුන්ගෙන් විමසා හිටියා. ඒ සිල් සමාදන් වෙච්ච උපාසිකා පිරිස තම තමන්ගේ අරමුණු මොනවද කියන කාරණාව විශාකා මහ උපාසිකාවට මතක් කළා. මේ සිල් සමාදන් වෙච්ච පිරිස අතරේ හිටියා ජීවිතයේ සැඳෑ සමයටම ගිහපු අය, මැදි වී අය, තරුණ වී අය සහ ලාබාල ලැදරියන් 4 ගොල්ලක් හිටියා. මහ උපාසිකාව මුලින්ම ගියේ සැඳෑ සමයේම ඉන්න පිරිස ළඟට. ගිහිල්ලා අහනවා, මෑණිවරුනි, අද සිල් සමාදන් වුණේ මොන වාගේ අරමුණක් නිසාද? මොන වාගේ අරමුණක් මුදුන්පත් කරගන්නද කියලා. ඔවුන් සඳහන් කරනවා, දුවේ අද සිල් ගත්තේ මරණින් මත්තේ දෙව්ලොව යන්න කියලා හිතාගෙන. ඔවුන්ගෙන් ඒ කාරණාව අහගෙන මහ උපාසිකාව ඊළඟට යන්නේ මැදි වී අය ළඟට. ගිහලා ඒ අයගෙන් අහනවා, අද දවසේ සිල් සමාදන් වුණේ මොන වාගේ අරමුණක් ඇතිවද නැගිනිවරුනි කියලා. ඒ අය කියනවා, සපත් නිරෝසයෙන් මිදීම සඳහා කියලා. මොකද්ද මේ සපත් නිරෝසය කියලා කියන්නේ? සපත් නිරෝසය කියලා කියන්නේ මෙලොව උපන් කාන්තාවක් විඳින දුක් අතර තවත් ප්‍රධාන පෙළේ දුකක්. කාන්තාවන්ටම උරුම වූ දුක් වෙනම දේශනා කරලා තියෙනවා ධර්මයේ තුල. ඒ දුක් අතර තවත් එක දුකක්. සපත් නිරෝසය. සපත් නිරෝසය කියලා කියන්නේ පින්නතුනි, තමන්ගේ ස්වාමියාට තමන් හැර තවත් බිරින්දෑවරු ඉන්නවා කියලා දැනගත්තාම ඇයට ඇතිවෙන දුක. ඒක තමයි සපත් නිරෝසය. ඒක දරා ගන්න අමාරු, ඉවසන්න බැරි දුකක්. සාමාන්‍ය සමාජයෙන් පේනවනේ. එතන ඉඳලා ජීවිතේ ගිනි ගොඩක් වගේ. දෙතට අර කාන්තාව සඳහන් කරනවා, අපේ ස්වාමි පුරුෂයන්ටත් අන්‍ය වූ භාර්යාවෝ ඉන්නවා. ඔවුන් නිසා අපේ හිතේ ද්වේෂය උපදිනවා. ඒ ද්වේෂයෙන් අත මිදෙන්න අද සිල් ගත්තා කියලා.
ඊළඟට ගියා තරුණ වයසේ ළඟට. ගිහිලා අහනවා නැගිනිවරුනි නැත්නම් ලෙහෙලිවරුනි. අද සිල් ගත්තේ මොන වගේ අරමුණක් හිතේ තියාගෙනද? ඔවුන් සඳහන් කරනවා කුළුඳුලේ ලබන දරුවා පිරිමි දරුවෙක් බවට පත් කරගන්න ප්‍රාර්ථනා කරන්නයි සිල් ගත්තේ කියලා. ඊළඟට ගියා ලාබාල ලැදරියන් ළඟට. ඔවුන් ළඟට ගිහිල්ලා අහනවා දියණිවරුනි අද සිල් ගත්තේ මොන වාගේ අරමුණක් මුදුන්පත් කර ගැනීමේ චේතනාවෙන්ද? ඒ අය කියනවා වැඩි වයසට යන්න කලින් විවාහ වෙන්න ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරන්නයි සිල් ගත්තේ කියලා. බලන්නකො සිල් සමාදන් වෙච්ච හතර ගොල්ලකගේ ප්‍රාර්ථනා හතරක්. මහ උපාසිකාව කල්පනා කළා නිසි අරමුණ ළඟ කවුරුත් නැහැ. ඒ නිසා මේ කාරණාව මා විසින් භාග්‍යතුන් වහන්සේට දැනුවත් කළ යුතුයි. භාග්‍යතුන් වහන්සේ ලව්වා මොවුන්ට ධර්මදේශනාවක් තුලින් සංසාරේ ස්වභාවයත් සිල් සමාදන් විය යුතු ආකාරයත් විස්තර කළ යුතුයි කියලා කල්පනා කළා. එහෙම හිතලා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට කාරණාව මතක් කළා. අපේ බුදුරජාණන් වහන්සේදා ඒ සිල් ගත්ත පිරිසට ධර්ම දේශනා කරන්න තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නේ දේශනා කොට වදාළේ. යතහා දණ්ඩේන ගෝපාලෝ ගාවුං පාචේති ගෝචරං ඒවං ජරාච මච්චූච ආයුං පාචෙන්ති පානිනං. මොකද්ද මේකේ තේරුම? ගොපල්ලා කෙවිතක් අරගෙන ගවයෝ ටික දක්කගෙන යනවා කොහාටද? ගෝචර භූමිය දක්වා. ඒ කියන්නේ තෘණ භූමියට. ගොදුරු බිමට ගවයෝ අරගෙන යනවා. ඒවං ජරාච මච්චූච. අන් ඒ වගේ තමයි ජරාවයි මරණයයි දෙක එකතු වෙලා සත්වයා අරගෙන යනවා කොහාටද? ආයුෂයාගේ කෙරවල දක්වා. මේක තමයි ගාථාවේ සරල තේරුම. අපි මේ කාරණාව ටිකක් විස්තරාත්මකව සාකච්ඡා කරමු. පින්නතුනේ අපි ගොපල්ලා ගැන හොඳට දන්නවා. ගොපල්ලා කියන්නේ ගවයෝ බලා ගන්න කෙනා. අපිට ගොපල්ලෙක් තුල තිබිය යුතු අතිවිශේෂ ලක්ෂණ 11ක් විතර මහා ගෝපාලක සූත්‍ර දේශනාවේ පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මේ ගොපල්ලා තමන්ගේ ගවයන්ට කෑම දෙන තැන, කෑම දෙන වෙලාව, වතුර දෙන තැන, වතුර දෙන වෙලාව මේවත් හොඳට දැනගන්න ඕනේ. මාර්ගයේ තියෙන උවදුරුත් දැනගන්න ඕනේ. ගවී අරන් යන මාර්ගයේ උවදුරු තියෙනවා නම් මග ඇරව ගන්න ඕනේ. තුවාල හැදිලා නම් බේත් කරන්න ඕනේ. දුම් අල්ලන්න ඕනේ. මේ වගේ මේ ගොපල්ලෙක් සතු විශේෂ වගකීම් සමුදායක් තියෙනවා. ඒ අංග වලින් යුක්ත කෙනා තමයි නියම ගොපල්ලෙක් වෙන්නේ. කෙසේ වෙතත් ගොපල්ලා කෙවිතක් අරගෙන තමන්ගේ ගවයෝ ටික තෘණ භූමියට දක්කගෙන යනවා. අන් ඒ වගේ තමයි මේ ජරා මරණ කියන ධර්මතාවය. මේ ජරා මරණ කියන දෙක සත්වයා අරගෙන යනවා ආයුෂයාගේ කෙරවල දක්වා. එතකොට සත්වයා ආයුෂයාගේ කෙරවල දක්වා අරන් යනවා කියලා කියහම මේ මිනිස්සුන්ගේ ආයුෂ ගත වෙන මොහොතක් ගානේ ගෙවෙනවා. ගත වෙන මොහොතක් ගානේ මේ ලෝකේ අපිට තියෙනවා පින්නතුනේ අහිමි වීමක්. මොකක්ද අහිමි වීම? ඒ තමයි
ජීවිතය අහිමි වෙන එක. ගත වෙන මොහොතක් ගානේ අපේ ජීවිතය අහිමි වෙනවා. නමුත් මොහොතක් ගානේ ජීවිතය අපිට අහිමි වෙමින් යනකොට අපි මොහොතක් ගානේ කල්පනා කරන්නේ තව කෙනෙකුට ගහලා හරි මරලා හරි හොරෙන් හරි අනුන්ගේ දෙයක් කඩා වඩා ගන්න එක. හුඟක් දෙනාගේ කල්පනාව එහෙමයි. ජීවිතේ මෙහෙන් අහිමි වේගෙන යනවා. අනික් පැත්තෙන් ඒක අවබෝධ නොකරගත්ත අපි බොහෝ දේවල් හිමි කරගන්න වෑයම් කරනවා. නමුත් ජීවිතේ කවදාවත් එක තැන තියෙන්නේ නැහැ. ආයුෂ එක තැන තියෙන්නේ නැහැ. යම් දවසක අපි මාතෘ ගර්භයකට කලලයක් හැටියට ආවද එදා ඉඳලා මේ වෙනකනුත් මගේ ජීවිතයේ අවසානය කරා යනවා. ඔබේ ජීවිතයත් එලෙසම තමයි. විනාඩියක් ගෙවිලා විනාඩියක් ලබනවා කියලා කියන්නේ මේ ජීවිතය අය කවදාවත් මට අර ගෙවුන විනාඩිය එන්නේ නැහැ නේ. පැයක් ගෙවිලා පැයක් ලැබුවා කියලා කියන්නේ මට පහුගිය පැය මේ සංසාරේ කවදාවත් මේ භවයේදී හම්බ වෙනවද? ඒ පැය හම්බෙන්නේ ආයි කවදාවත්. සංසාරෙම හම්බෙන්නේ නැහැ. හැබැයි ඒතර කල්පනා කරන්න ඕනේ මට ජීවත් වෙන්න තිබිච්ච කාලෙන් පැයක් අහිමි වුණා. ඒ පැය තුල මම මොනවද කළේ කියලා. මේ පැය තුල මම මොනවද කළේ? ආන් එහෙම කල්පනා කරලා ගත වෙච්ච කාලය පිළිබඳව අපි හැම වෙලාවෙම හිතලා බලන්න ඕනේ ඒ ගත වුණ කාලය පිළිබඳව මම සතුටුද? වටින කාලයක් තිබුණද? මම ඒ ගෙවුන කාලය තුල මගේ ජීවිතයේ සාධාරණයක් කරගත්තද මොකක් හරි කියලා. පින්නතුනි සත්වයාගේ ආයුෂය මොහොතින් මොහොත ගෙවෙනවා. ගෙවෙන ආයුෂය එන්න අඩු වෙනවා. අපේ ආයුෂය එන්න පිරිහිනවා. ඔබ හිතලා බලන්නකෝ. අතීතයේ මිනිස්සුන්ට කොච්චර ආයුෂ තිබිලා තියෙනවද? දෙවියන්ට වඩා ආයුෂ තිබිලා තියෙනවනේ. මිනිස්සුන්ට ආයුෂ තිබිලා තියෙනවා අසංකේයයට. ඒ කියන්නේ කාලයක් මතු අනාගතෙත් එනවා. එදාට මිනිස්සුන්ගේ ආයුෂ ලියන්න වෙන්නේ 1.140න්. එහෙම ආයුෂයක් මිනිස්සුන්ට තිබ්බා. නමුත් කෝ දැන්? ඒක අඩු වෙලා ලක්ෂයට ඇවිල්ලා. එහෙමත් අඩු වෙවි ඇවිල්ලා අද අපේ පරමාවශය අවුරුදු 100ත් 120ත් අතර තියෙන තැනට ඇවිල්ලා තියෙනවා. පරමාවශය එහෙම වුණාට අපි එච්චර ජීවත් වෙන්නේ නැහැ. වර්තමානයේ නම් 60ක් 65ක් වගේ. ආයුෂය බොහොම කෙටි. එනම් සත්වයාගේ ආයු කාලයේ ජරා මරණ දෙක විසින් ගෙවලා දානවා. ජරාව කියලා කිව්වේ වයසට යනවා. මහලු වෙනවා. ජරාව කියන්නේ මහලු වෙනවා. ව්‍යාධිය කියන්නේ ලෙඩ වෙනවා. එනම් මේ මහලු බව සත්වයා ක්‍රමක්‍රමයෙන් මරණය දක්වා අරගෙන යනවා. ඔබටත් එහෙමයි. මටත් එහෙමයි. එහෙමනම් අපි විසින් මොනවද කරන්න ඕනේ? මරණයට කලින් මැරෙන්න සූදානම් වෙන්න ඕනේ. මරණයට කලින් මැරෙන්න සූදානම් වෙන්න ඕනේ. මොකද්ද මැරෙන්න සූදානම් වෙනවා කියලා කියන්නේ? පින්නතුනි මැරෙන්න සූදානම් වෙනවා කියන කාරණාවත් හරි සංකීර්ණ කාරණාවක්. අපි අපෙන් අහන්න ඕනේ ඔබ සූදානම්ද කියලා.
තමන්ගෙන් ප්‍රශ්න කරන්න. මෙලොව ඉපදිච්ච හැම කෙනෙක්ම මැරෙනවා. ඒක කිසිම රහසක්, ඒක කිසිම සැකයක් නෑ. මෙලොව ඉපදුන හැම කෙනෙක්ම අනිවාර්යෙන්ම මැරෙනවා. ඒ මරණයට මූණ දිය යුතුමයි අපි හැමෝම. මං කියන්නේ ඒකට මූණ දෙන්න ඔබ සූදානම්ද? කවුද දන්නේ ඒක කවදයිද කියලා? තව විනාඩියකින්, තව පැයකින්, අද දවස ඇතුළත මව මැරෙන්න බැරිද? ඔබ දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ වෙලාව මොකද්ද කියලා, කාලේ කෝකද කියලා. නමුත් අපි දන්නේ තව විනාඩියකින් මැරෙන්න පුළුවන්. තව පැයකින් මැරෙන්න පුළුවන්. අද දවස ඇතුලේ මැරෙන්න පුළුවන්. තව අවුරුදු ගාණක් ගිහිල්ලා මැරෙන්න පුළුවන්. ඒක නිසා මැරෙන දවස, මැරෙන තැන, මැරෙන වෙලාව අපි කවුරුවත් දන්නේ නැහැ. දහරාච මහන්තාච යේ බාලෝ යේච පණ්ඩිතා සබ්බේ මච්චු වසං යන්ති සබ්බේ මච්චු පරායන. දහරාච මහන්තාච, ළමයිනුත් මැරෙනවා. ඒ වගේම තරුණ වයසේ අයත් මැරෙනවා. මැදි වී අයත් මැරෙනවා. සැඳෑ සමයේ අයත් මැරෙනවා. ඊටත් අමතරව මුලින්ම කලල අවස්ථාවේ මව් කුසේදීමත් මැරෙනවා. පින්නතුනි, මරණයට කලක් වෙලාවක් තැනක් නෑ කියලා කිව්වේ ඒකයි. එහෙනම් ඕනෑම වෙලාවක සූදානම් වෙලා හිටියොත් ඒක Tamanට හුඟක් හොඳයි. මොකද්ද මේ සූදානම් වෙනවා කියලා කියන්නේ? මෙතන සූදානම් වෙනවා කියලා මම කීවේ මැරෙන වෙලාවට හිත හදාගන්න අපි කටයුතු කරලා තියෙනවද? කොහොමද හිත හදාගන්නේ මැරෙන වෙලාවට? මොනවද ඇත්තටම හදන්න තියෙන හිත? කෙලස් වලින් පිරිච්ච හිත හැම වෙලාවෙම අකුසලයට බරයි. මරණ මංචකේ චුතිසිත වාගේ සිත් පහළ වෙන වෙලාවට අපි කරගත්ත අකුසල කර්මයක් ඊළඟ භවයේ වෙනුවෙන් අකුසල කර්මයක් අරමුණු වුණොත් ඊළඟ භවයේ සැකසෙන්නේ ඊට අනුරූපව. ඒකයි මේ සූදානම් වෙන්න ඕනේ කියන්නේ. අපි කියමු තරහ ගිහිල්ලා ඉන්න වෙලාවක මරණය සිද්ධ වුණා කියලා. මොකක්ද වෙන්නේ කියන කාරණාව ධර්මයේ සඳහන් කරලා තියෙනවා. බොහෝ වෙලාවට කේන්තියෙන් මැරෙන අය විස සහිත සත්තු වෙලා තමයි ඉපදෙනවා කියන්නේ. නයි පොළොංගු වගේ. එහෙම නැත්නම් යකෙක් වෙලා ඉපදෙන්න තියෙන අවස්ථාවත් වැඩි කියලා සඳහන් කරනවා. ඊටත් අමතරව පින්තුනි නිරේක ඉපදෙන්නත් පුළුවන් ඒ ද්වේෂසිත නිසා. දැන් ඔබ හිතන්න මරණයට පත් වෙන වෙලාවේ ඔබට කේන්තියක් එන්නේ නැති වෙයිද කියලා? දැන් නම් හිතෙන්න පුළුවන් නෑ එහෙම දෙයක් නම් වෙන එකක් නෑ කියලා. නෑ එහෙම එකක් නෑ පින්නතුනි. මොකද ධර්මයේ සඳහන් කරලා තියෙන හැටියට අනාථපිණ්ඩික සිටුතුමා ධනංජානි බ්‍රාහ්මණතුමා වාගේ අය ප්‍රකාශ කරපු හැටියට මැරෙනකොට රිදෙනවද කියලා ඇහුවොත් දෙන්න තියෙන උත්තරේ මැරෙනකොට රිදෙනවා කියන එකනේ. එතකොට මැරෙනකොට රිදෙනවා කියලා කියන්නේ කොයි වගේ කාරණාවක්ද? පින්නතුනි සඳහන් කළා ජීවිතේ කවදාවත් අත්විඳලා නැති වේදනාවකට තමයි අපි බඳුන් වෙන්නේ. අපිට අත්විඳින්න වෙන්නේ කවදාවත් විඳලා නැති වේදනාවක්. එතකොට කවදාවත් විඳලා නැති වේදනාවක් පිළිබඳව කිසිම හුරුවක් පුරුද්දක් නැහෙනේ. ඔළුවේ කැක්කුමක්, බඩේ කැක්කුමක්, අතපය කැක්කුමක්, කොන්දේ කැක්කුමක් මේවා ජීවත් වෙන කාලේ අපි අත්දැකලා තියෙන නොයෙක් වේදනාවල්. එහෙනම් වේදනාව හුරුයි, පුරුදුයි, ඉවසලත් පුරුදුයි. නමුත් මරණ වේදනාව කියන එක
කවදාවත් විඳලා නැහැනේ. විඳලා නැත්තම් ඉවසන්න පුරුද්දක් නැහැනේ. එහෙනම් ඒක ජීවිතයේ ඒ මොහොතට ඇති වෙන අලුත්ම වේදනාවක්. ඒක අලුත්ම වේදනාවක්. එතකොට මේ අලුත්ම වේදනාවට මූණ දෙන්න පුරුදු කරලා ඉන්න ඕනේ. කොහොමද පුරුදු කරන්නේ? අපිට හිසේ රදයක් හැදුනත් තරහ එන්න පුළුවන්. බඩේ අමාරුවටත් තරහ එන්න පුළුවන්. එහෙමනම් ඉතින් ජීවිතේ කවදාවත් අත්විඳලා නැති මේ වාගේ වේදනාවක්, දරුණු වේදනාවක්. ඒක දරාගන්නේ කොහොමද? ඒක නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා මෛත්‍රී කර්මස්ථානයේ ප්‍රගුණ කරන්න කියලා. ඒක මේ අවස්ථාවට මූණ දෙන්න තියෙන හොඳම ලාභයක්. මෛත්‍රී කර්මස්ථානයේ ප්‍රගුණ කිරීම. ඒ හොඳම ලාභයක් කියලා කිව්වේ. මොකද පින්නතුනේ මෛත්‍රී කර්මස්ථානයේ ප්‍රගුණ කරනකොට සඳහන් කරනවානේ ආකාර 8ක්. ඒ ආකාර 8 තියෙනවා පළවෙනි එක අභ්‍යන්තර ආබාධ ඉවත් කිරීම, දෙවෙනි එක බාහිර ආබාධ ඉවත් කිරීම. මොනවද අභ්‍යන්තර ආබාධ කියලා කියන්නේ? දැන් බාන්නකෝ අද භාවනා කරනකොට සමහර කෙනෙක් මේ විනාඩි 5ක් විතර යනකොට මුළු විශ්වයටම මෛත්‍රී කරලා ඉවරයි. මම සුවපත් වෙම්වා, මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම වෛර නැත්තෙක් වෙම්වා කියලා මේ ආදි වශයෙන් ආකාර 4ක් තියෙනවානේ. මේක ආකාර 4ක්. එකක් නෙමෙයි, ආකාර 4ක්. සාමාන්‍ය කෙනෙක් භාවනාවට යොදා ගන්න ඕනේ මේන් එකයි. මම නිදුක් වෙම්වා නම් ධ්‍යාන මට්ටම දක්වා මේක යොදා ගන්න කියලා කියන්නේ. ඉතින් අපි බොහොම කෙටි කාලයක් ඇතුලේ මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා කියලා ඊළඟට අපි පටන් ගන්නවා මා මෙන්ම මගේ පුතා, මගේ දුව, මගේ යාළුවා, මගේ සහෝදරයා නිදුක් වෙම්වා කියලා. නිරෝගී වෙම්වා කියලා. ඒ නිකම්ම නෙමෙයිනේ මා මෙන්ම කියලා කියන්නේ. මම වගේම ඒ අයත් නිරෝගී වෙම්වා. එතකොට අහලා බලන්න ඕනේ මට නිරෝගීකමක් තියෙනවද කියලා. මේ මොහොතේ මම රෝගීද නිරෝගීද? පින්නතුනි රුධිර පීඩනයක් තියෙනවා නම්, සීනි අමාරුවක් තියෙනවා නම්, හන්දිපත් කැක්කුමකුත් තියෙනවා නම්, අධිරුධිර පීඩනයක් තියෙනවා නම්, මේ වගේ නොයෙක් රෝග ගොඩක් නම් ඔබ කොහොමද මා මෙන්ම මගේ දරුවා සුවපත් වේවා කියලා කියන්නේ? මොකද්ද ඔබට තියෙන සුවය? දරුවෝ ඇහුවොත් තාත්තා වාගේම මාත් සුවපත් වේවා කියන්නේ. තාත්තට තියෙන සුවය මොකද්ද? දැන් මේ අසනීප වලින් තාත්තා සුවයිද? මොකද්ද දෙන උත්තරේ? ඒකයි සඳහන් කළේ මාමෙන්ම කියන වචනේ පාවිච්චි කරන්ඩ මගේ කේසාන්තයේ ඉඳලා පාදාන්තයේ දක්වා බලනකොට මේකයි වෙන ලෙඩක් නැති වෙන්න ඕනේ. ඒකයි සුවපත් බව කියලා කියන්නේ. ඒ සුවපත් බව ලබාගෙන අන්‍යයන්ට ඒ මම අත්විඳින සුවය දානය කරන්න පුළුවන්. ඒ වගේම තමයි මේ අභ්‍යන්තර ආබාධ ඉවත් කරනවා කියන එකත්. ඒ කාරණාවම තමයි. එයි මත ඇතුළතින් වේදනා ගොඩක් තියෙනවා, රෝග ගොඩක් තියෙනවා. ඒ වේදනාවල් ඉවත් කරන්න පුළුවන් වෙන්නේ මෛත්‍රී භාවනාවෙන්. මෛත්‍රී භාවනාව ඒකට ගොඩක් ප්‍රායෝගික භාවනා ක්‍රමයක්. ඒකයි සඳහන් කළේ කෙනෙකුට හැදිච්ච පිළිකාවක් සුවපත් කරගන්නවා කියන එකත් මෛත්‍රී භාවනාවේ බොහොම ප්‍රාථමික අංගයක් කියලා. ප්‍රාථමික තැනක තියෙන පිළිකාවක් සුවපත් කරනවා කියන එක. ඉතින් එහෙම කයේ උපදින ඕනෑම වේදනාවක් මෛත්‍රී චිත්තයෙන් ඉවත් කරගන්න පුළුවන් පුරුදු කෙනා මරණ මංචකයේදී උපදින වේදනාවල් ටිකත් එහෙම මයින් කරලා තමන් ජීවිතේ රැස් කරපු කුසල ධර්මයන් ආවර්ජනය කරගන්නවා. අර වේදනාවෙන් පීඩා විඳ ද්වේෂයෙන් දැවි ඉන්න වෙලාවට කුසල් මෙනෙහි කරන්න වෙන්නේ නැහැ පින්නතුනි. ඒ නිසා අපි හැම වෙලාවෙම පුරුදු කරන්න ඕනේ. කුසලයක්
නිතර ආවර්ජනය කරන්න. ජීවිත කාලේ නිතර කරන දේවල් අපිට ඊළඟ භවයට හේතු වෙනවා. චුති චිත්තයට එළඹෙන්න එවන් දේවල් හේතු වෙනවා. ඒ නිසා වැඩියෙන් ජීවිතේ ප්‍රගුණ කරගත්ත කුසල් තියෙන්න ඕනේ. දියුණු කරගත්ත කුසල් තියෙන්න ඕනේ. තන් කාරණාව පින්නතුනේ. te මැරෙන්න සූදානම් වීම ගැන කතා කරුවේ. එකක් තමයි කායික ආබාධ ඉවත් කරගෙන කරපු කුසල් ආවර්ජනය කරගෙන සතුටින් මැරෙන්න ලැබෙන අවස්ථාවක් හදා ගන්න ඕනේ. අනිත් එක තමයි මේ බාහිර තියෙන නොයෙක් ඇලීම් ගැටීමත් හරින්න පුළුවන් වෙන්න ඕනේ. සමහර කෙනෙක් කාලයක් දරුවන්ට ලැබී ඊළඟට මුණුබුරන්ට මිනිබිරියන්ට ලැබී අත්හරින්න බෑ. දරුවෝ කොහේ හරි ගියත් මේ මුණුබුරා ගෙනත් දෙන්න මිනිබිරිය ගෙනත් දෙන්න. මට ඒ අය හිටියාම ඇති. එම මහත් තද ඇලීමක් තියෙනවා. දේපොළ ඉඩ කඩන් වතු පිටි සල්ලි මිල මුදල් ගැන කතා නොකරත් ඒව ගැන ඇලීමක් තියෙනවා කියන එක කියන්න දෙයක් නෑ. ඕන තරම් ඇලිලා ඉන්නේ. ඊට අමතරව අර වාගේ ඇලීමුත් ඒ වගේ ගැලවෙන්න පුළුවන් කමක් නෑ. හදිස්සියේ ඔබ හිතන්න වතුරේ ගිලිලා මැරෙන්න වුණා කියලා. වෙන්න බැරිද අපිට? වෙන්න පුළුවන්නේ. බලාපොරොත්තු නෑනේ අපි කොහොමද මැරෙන්නේ කියලා දන්නේ නෑනේ. ඉතින් ඕනෑම වෙලාවක සමහරලාට වතුරේ ගිලෙන්න පුළුවන්. දැන් මම හොඳ ආකාරවම දන්නවා ගොඩ යෑමක් නෑ අනිවාර්යෙන් අද ජීවිතේ ඉවරයි කියලා. ඒ වෙලාවට ඔබ කල්පනා කරන්න අර මුණුබුරු මිනිබිරිය ටික අමතක කරලා. යාන වාහන ගෙවල් දොරවල් අමතක කරලා. ඔබේ දුවදරුවන් අමතක කරලා ඔවුන්ගේ පඩි නඩි ගැන අමතක කරලා. ඔවුන්ගේ ප්‍රභූ පැලැන්තිය පිළිබඳව අමතක කරලා. දුක කනගාටුව මේ වගේ දේවල් නැතුව කෙනෙකුට පුළුවන් ද කුසල් ආවර්ජනය කර ගිලිලා මැරිලා යන්න. පින්නතුනේ හැබැයි ඒ වෙලාවට දුකක් හිතුණත් නිරේක හරි උපදින්න පුළුවන්. බැඳීමක් දරුමුණුබුරන් ගැන හරි ඇති වුණොත් පෙරේත ලෝකයකට හරි යන්න පුළුවන්. අපි කැමති නෑනේ. ඉතින් කැමති නැත්තම් එහෙ නොයන්න නම් මැරෙන වෙලාවට මුණ දෙන්න සූදානම් වෙලා ඉන්න ඕනේ. ඒක නිසා මරණය කොයි මොහොතක හරි ජීවිතේ හොයාගෙන ජීවිතේ බිලිගන්න එන්න පුළුවන්. නමුත් මරණය එනවා කියලා බලාගෙන ඉන්න නෙමෙයි තියෙන්නේ. මාරයා එන්න කලින් මේ ලෝකේ කරගත යුතු කටයුතු ටිකක් තියෙනවා. නිවැරදිව තෙරුවන් සරණ ගිහිල්ලා හරියට පන්සිල් ආරක්ෂා කරගෙන කරගත යුතු කටයුතු ටිකක් තියෙනවා. මොකද ඒ ටික සම්පූර්ණ නම් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් රැකගෙන දන් දීලා තියෙනවා නම් මැරිච්ච ගමන් මොකද වෙන්නේ? මැරිච්ච ගමන් ඔහු සුගතියේ උපදිනවා. නමුත් එහෙම කරලා නැත්තම් සිල් රැකලා නැත්තම් ඔහුට සුගතිගාමි උපතක් තියෙනවා කියලා ඒකාන්තයෙන් කියන්න බෑ. ඔබ හිතලා බලන්න. මේ ජීවිතේ කොයිතරම් සංකීර්ණද කියලා. ඒකින්ද පින්නතුනි මරණයට සූදානම් වෙන එක අත්‍යවශ්‍ය කාරණාවක්. මේ මුළු ජීවිත කාලෙම තියෙන මැරෙන්න ලෑස්ති වෙන්න. ඒ වුණාට මිනිස්සු කොච්චර දේවල් වලට ලෑස්ති වෙනවද? මිනිස්සු ලෑස්ති නොවෙනම දේ තමයි හුඟක් අය මැරෙන්න ලෑස්ති වෙන එක. මැරෙන්න තමයි ලෑස්ති වෙන්නේ නැත්තේ. අනික බොහෝ දේවල් වලට ලෑස්ති වෙනවා. නමුත් ලෑස්ති විය යුත්තේම මරණයට. මොකද අපි කවුරුත් කැමති නෑ මේ ජීවිතෙන් පස්සේ නිරේක ගිහිල්ලා උපදින්න. මේ ජීවිතෙන් පස්සේ ප්‍රේතෙක් තිරිසනෙක් වෙලා ඉපදෙන්න. හැබැයි කැමති වුණත් අකමැති වුණත් වෙන්න තියෙන්නේ හුඟක් වෙලාවට ඒක. නමුත් ඒකෙන් අත මිදෙන්න තමයි තෙරුවන් සරණ ගිහිල්ලා පන්සල් රැකගෙන සඳහන් කළේ දස දාන වස්තුවවත් පූර්ණේ කරගන්න කියලා. ඒ ටික ඔබ ගාව සම්පූර්ණද? ඔබම කල්පනා කරලා බලන්න ඕනේ. පින්නතුනි ජීවිතේ ඊටාම අස්තිරයි.
හරියට කොයි වගේ කියලාද සඳහන් කළේ? තන පතක් අග රැඳුන පිනි බිඳුවක් තරමට ජීවිතය අස්තිරයි කියලා සඳහන් කළේ. ජීවිතය අස්තිරයි, මරණය ස්ථිරයි. එහෙම සඳහන් කළේ උදේට පායන සූර්යයා සත්‍යයි. ඒ වගේම තමයි ඒ සූර්යයා බැහැලා යන බවත් සත්‍යයි. මෙලොව උපන්නොත් යම් පුජ්‍යලේ ඔව් අනිවාර්යෙන් මැරෙනවා. ගලක් අහසට විසි කරාම මගේ කායික ශක්තියේ ප්‍රමාණයට අහසට ගිහිල්ලා එතන ඉඳලා ගල ආපහු බිමට එනවා කියන එක සත්‍යයි. ඒ සත්‍ය වගේම තමයි මන් දවසක අනිවාර්යෙන් මැරෙන බවත් සත්‍යයි. ඔය ටික දැනගන්න ඕනේ. මේකට කාරණා ඕන තරම් එකතු කරන්න පුළුවන්. තනපතක් අගරැඳුන පිනිබිඳක් වගේ මේ ජීවිතේ, මේ අපේ ඒ ජීවිතේ කොයි මොහොතේ අහිමි වෙයිද? ඒ පිනි බිඳුව කොයි මොහොතේ වැටෙයිද? යුදංජේ කුමාරයා උයනට යනකොට පාර දෙපැත්තේ තනකොළවල වතුර. රතාචාර්යගෙන් අහන මොනවද? ස්වාමීනි පිනි වැටිලා. හවස් වෙලා උයනෙන් එනකොට ඒ පිනි බිඳුවක්වත් නැහැ. අහනවා කෝ උදේ තිබිච්ච පිනි බිඳු? ස්වාමීනි අවුවට වෙලිලා ගිහිල්ලා. මේ කුමාරයා කල්පනා කරන යුදංජේ කුමාරයා ජීවිතෙත් මේ වගේනේ. ඒ නිසා වහවහ ගිහි ගෙදර අබිනිෂ්ක්‍රමණය කළ යුතුයි කියලා තමන්ගේ අම්මට කියනවා මට මහාන වෙන්න යන්න දෙන්න කියලා. අනිත්‍ය බව අස්තිර බව කියලා දීලා. ඔබත් මේ ජීවිතේ අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් ත්‍රිලක්ෂණය මෙනෙහි කරලා ජීවිතය පිළිබඳව දකිනවනම් ඒක දැනගෙන අවබෝධ කරගෙන ඒ මරණයට මූණ දෙන්න සූදානම් වෙමින් ජීවිතයේ ධර්මානුකූලව පෝෂණය කරනවනම් පින්නතුනේ ඔබට කොයිතරම් සාධාරණයක් කරගත්ත කෙනෙක්ද? මොකද දැන් ඔබට පේනවා, ඔබට දැනෙනවා ඔබ මරණසන්නයි කියන එක. හිතලා බලන්නකෝ. ගිනි ගිය මග පිච්චිලා තියෙනවා. යම් තැනක පිලිස්සලා නම් අපි කියනවා ගින්දර පාරක් ගිහිල්ලා තියෙනවා. යම් තැනක මහ පොළොව කඩාගෙන හැරිලා ගිහිල්ලා තියෙනවනම් අපි කියන වතුර පාරක් ගිහිල්ලා තියෙනවා. ගස්වල කොලාතුරු කිලි කැඩිලා බිම වැටිලා දිගට මෙහෙම වෙලා නම් අපි කියනවා තද හුලම් පාරක් ගිහිල්ලා තියෙනවා. ආන් ඒ වාගේ තමයි ඔබ දැන් මරණයට ලං වෙනවා කියන කාරණාව ඔබට කියලා දෙන්න මේ ඇඟේ කොච්චරනම් සාධක තියෙනවද? ජීවිතය අනිත්‍ය බව පැහැදිලි කරලා දෙන්න. කාලයක් තිබිච්ච කළු පාට කෙස් කෝ දැන් සුදු පාට වෙලා. කාලයක් තිබුණේ හරි ලස්සන සුදු පාට දත් දැන් ගැලවිලා ගිහිල්ලා. ඒ විතරක්ද? ඇඟ රැලි වැටිලා සමහරවිට කට පැත්තකට ඇද වෙලා මුහුණේ ඇස් දෙක යටට ගිලිලා කෙස් ටික සුදු වෙලා රවුලත් පැහිලා වෙනද කැමති දෙන වැටිලා ඉඳගත්තා. උඩ පැනලා නැගිට්ටා. නමුත් දැන් සමහර කෙනෙක් ඉඳගන්නෙත් අත් දෙක බිමට තියලා ඊට පස්සේ තමයි ඇඟ පාත් කරන්නේ. තව සමහර කෙනෙක් හැරමිටියකට වාඩි වෙලා නැගිටින්නේ. අත් දෙකත් පාද දෙකත් හතරම බිම තියලා තමයි නැගිටින්නේ. දැන් පෙරට වඩා බෑ. පෙර තිබිච්ච හයිය නෑ. හැබැයි ඒ වුණාට කීයෙන් කී දෙනාද මේක තේරුම් අරගෙන දැන්වත් කල යුත්තේ කරගන්න ඕනේ කියලා කල්පනා කරලා යෙදෙන්නේ. එහෙම අය හරි අඩුයි පින්නතුනේ. ප්‍රඥාව මදි නිසා. එහෙම කරගන්න කටයුතු කරන පිරිස බොහොමත්ම අඩුයි සමාජයේ. සුළු පිරිසක් විතරයි සසර බය දැකලා සසරින් මිදෙන්න ඕනේ කියලා කල්පනා කළේ. සුළු පිරිසක්. බහුතරයේ සතර පායටමයි. භාග්‍යතුන් වහන්සේ ඕක මනුෂ්‍ය චුති ආදී සූත්‍රවල දේශනා කළා.
මේ මහ පෘථිවියෙන් නියමඩලට වැලි ටිකක් අරගෙන මහණෙනි මගේ නියමත තියෙන වැලි ප්‍රමාණයද වැඩි? මේ මහ පෘථිවියේ වැලිද වැඩි කියලා කියහම භික්ෂුන් වහන්සේලා දෙන්න ඇති උත්තරේ අපිට තේරෙනවා මහ පෘථිවියේ වැලි වැඩි කියලා. ඊළඟට භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මේ ලෝකේ ජීවත් වෙන අය මැරිලා ගියහම ආපහු සුගතියකට එන්නේ මේ නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි කියලා. නිය පිට තියෙන වැලි ප්‍රමාණයටත් වඩා අඩු පිරිසයි. එතකොට හිතන්නකෝ මේ මහා පෘථුවියේ පස්තරම් පිරිසක් යන්නේ නිරේටනේ. එතන අපි හැමෝම ඉන්නවා. ඒතර සම්මාදිට්ඨිය නැත්තම් ත්‍රිලක්ෂණේ වඩලා නැත්තම් සිල් රැකලා දන් දීලා නැත්තම් මොකක් වෙයිද? ආන් ඒකින්ද මේ ජීවිත කාලේ ඔය ටික පූර්ණේ කරන්න ඕනේ. හැම වෙලාවකම මැරෙන්න ලෑස්ති වෙලා ඉන්න ඕනේ. කොයි වෙලාවෙ මරණය ආවත් මට කමක් නැහැ. මම සම්පූර්ණයි කියලා හිතෙන්න ඕනේ. ආන් එහෙම හිතලා තමන්ගේ ජීවිතයේ ගත වෙන ආකාරය පිළිබඳව හැමදාම සතුටක් තියෙන්න ඕනේ. මගේ ජීවිතේ මෙහෙමයි ගෙවෙන්නේ. අවදි වෙන්නේ මේ වෙලාවට. මේ වෙලාවට වැඩට යනවා. එන්නේ මේ වෙලාවට. මේ වෙලාවටවත් පිළිවිත් කරනවා. මේ වෙලාවට තුනුරුවන් වදිනවා. මේ වෙලාවට බණ අහනවා. කිතේ හොඳ සැලැස්මක් තියෙනවා. මෙච්චර කාලයක් මම බණ ඇහුවා. සත්‍ය ක්‍රියාවක් උනත් කරන්න වටිනවා. ආන් ඒකින්ද පින්නතුනි මරණය ඊටම ඉක්මන් කොයි විදිහකින් කොයි ආකාරයකින් මා සොයා පැමිණෙයිද දන්නේ නැහැ. නමුත් මැරෙන්න කලින් මේ ජීවිතයටත් සාධාරණයක් කරලා අනාගතයේ උපදින ආත්ම කෝටි ගාණක් ජීවිතේ සාර්ථක කරගන්න අවශ්‍ය වැඩපිළිවෙලත් හදාගෙන හරිම සතුටින් කිසිම දෙයක් ගැන අල්ලා ගැනීමක් නැතුව මෙලව අත්හරින්න පුළුවන් නම් ඔහු හරි වාසනාවන්ත කෙනෙක්. ඔබත් සූදානම් වෙන්න. අනිවාර්යයෙන්ම මැරෙනවනේ. ඔබටත් සිද්ධ වෙනවා තමන්ගේ හිත අකුසලයෙන් ඈත් කරලා කුසල් මත නතර කරගන්න. ඒ සඳහා වීරිය වඩන්න. ආන් එහෙම වීරියවන්තයන්ට විතරක් මේ සතර අපා දුකෙන් ගොඩ යන්න පුළුවන්. ඒ නිසා පින්නතුනි මරණය බොහෝම ඉක්මනට අපි හොයාගෙන යනවා. දවසින් දවස අපි බොහොම වේගෙන් වයෝවෘද්ධ තත්ත්වයටපත් වෙනවා. ජීවත් වෙන්න තියෙන අයිතිය මේ මිහිමතින් කවදා හරි දවසක කොතන හරි යම් සිද්ධියක් නිසා අහිමි වෙයිද කියලා හිතෙනවා. ආන් ඒ නිසා කවදා කොයි වෙලාවෙ කොතන මරණය ආවත් කමක් නැහෙනි. මම සූදානම් වෙලා හිටියාම ඕනම වෙලාවක මා සොයාගෙන එන්න මම සූදානම් කියන තැන ඉන්න පුළුවන් නම් හරි අභිමානවත්. පරලෝ ජීවිතේ සුගතිගාමී කරගන්න කොයි විදිහටද කටයුතු කරන්නේ? මේ කාලේ නම් උතුම් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන දසදාන වස්තුව සම්පූර්ණ කරගන්න කියලා කියන්නේ. දසදාන වස්තුවම පූර්ණේ කරගන්නවා කියලා කියන්නේ සංසාරේ බොහෝ අඩුපාඩු මගහරව ගන්න අපිට අවස්ථාව උදා වෙනවා කියන එකයි දානය පූර්ණේ වෙනවා කියලා කියන්නේ. ඒ නිසා ඒක විශේෂ අවස්ථාවක් හැටියට යොදාගෙන මහත් කුසල් ජීවිතයට ගලන අවස්ථාවක් බවට පත් කරගෙන තමන් කුසලයෙන් පෝෂණයට වෙන්න පත් වෙන්න පන්සිල් ආරක්ෂා කරන්න. සඳහන් කළේ කොහොමද? යමෙක් මේ උතුම් පංචශීලයේ ආරක්ෂා කරගෙන කටයුතු කරනවාද? ඒ සිල් ආරක්ෂා කරන්න මෙලව කළ යුතු හොඳම දේවල් අතරින් එකක් කරගෙන යන්නේ. මෙලව කළ යුතු හොඳම දේවල් අතරින් එකක් කරගෙන යන්නේ. මොකක්ද? මෙතනින් අරගත්ත
ආධ්‍යාත්මික පණිවිඩය. ඔබේ ජීවිතේට එහෙම පණිවිඩයක් තියෙනවද? නැත්නම් එහෙම එකක් අහන්න. අහලා ඊට අනුව ජීවිතය පෝෂණය කරන්න. ගොඩනගන්න. කටයුතු කරන්න. අපි හැමෝම ප්‍රාර්ථනා කරමු. ඒ නිසා සීලය මනාව සුරක්ෂිත කරගෙන තිසරණයේ මත පිහිටලා දසදාන වස්තුව සම්පූර්ණ කරගෙන මෙලවින් සමුගන්න කෙනෙක් සූදානම්ද? ආන් එවන් වූ අය භාග්‍යතුන් වහන්සේගෙත් කරුණාවට විශේෂයෙන් භාජනය වෙන අය. ඒකට සුදුසුකම් තියෙන අය. ඒක නිසා පින්නතුනි බුදුරජාණන් වහන්සේ අපිට පෙන්වුවේ ජීවිතේ කුසලයෙන් පුරවන්නනේ. කත්තබ්බං කුසලං. උපන්නා වූ සත්වයා බොහෝ කුසල් කරගත යුතුයි. ඒවං ජාතේන මච්චේන කත්තබ්බං කුසලං බහුම්. යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා ඒ තිසරණේ මත මනාව පිහිටලා කටයුතු කරනවා නම් ඔබට මතකද? දිවා රෑ දෙකේම ජීවිතේට පිං ගලන කරුණු 3ක් කියන එක. එහෙම සඳහන් කළේ දිවා රෑ දෙකේම ජීවිතේට පිං ගලන කාරණා 3ක්, ගංගාවල් 3ක්. තිසරණේ කියලා කියන්නේ. ඊළඟට පන්සිල්. තවත් පුණ්‍යවන්ත ගංගාවල් 5ක්. පන්සිලුයි තිසරණ එකතු වෙච්චාම ගංගාවල් 8ක්. යමෙක් මේක ආරක්ෂා කරනවද? පන්සිල් රකින්න බැරි කෙනෙක් ඉන්නවද? සමාජයේ බොහෝ දෙනා කතා කරනවා කවුද පන්සිල් රකින්නේ? කාටද පන්සිල් රකින්න පුළුවන්? කවුද පන්සිල් රැකගත්ත අය? එහෙම කතා කරන අය කොච්චර ඉන්නවද? ඒගොල්ලන්ගේ නොහැකියාව, ඒගොල්ලන්ගේ දුර්වල බව අනික් අයත් එහෙමමයි කියලා හිතාගෙන ඉන්නේ. නෑ පින්නතුනි, දිවි හිමියෙන් සිල් රකින්න අය ඕන තරම් ඉන්න රටක් මේක. දිවි හිමියෙන් සිල් ආරක්ෂා කරනවා. ජීවිතේ පරදුවට තියලා සිල්පද රකින්නවා. බුදුරජාණන් වහන්සේගේ කරුණාව අනුකම්පාව උන්ට නොඅඩුව ලැබෙනවා. කීකරු ශිෂ්‍යෝ වෙච්ච නිසා. එනක් රෑ දවල් දෙකේම ගංගාවල් කටගාවට පිරීලා ගලනවා වගේ මහා පුණ්‍යවන්ත ගංගාවල් මේ ජීවිතේට ගලාගෙන එනකොට හිතලා බලන්න. දිවා රෑ දෙකේම කුසලයෙන් පිරෙනකොට කවුද මැරෙන්න බය වෙන්නේ? මොකටද මැරෙන්න බය වෙන්නේ? නැවත උපදින්න ලැබෙන්නේ මීට වඩා හොඳ තැනක නම් ඒක කොච්චර වටිනවද? මරණය කියලා කියන්නේ තවත් පැත්තකින් භාවනාවක්. මරණානුස්සති භාවනාවක් නේ. මේ මරණානුස්සති භාවනාව කොයිතරම් ආනිසංසද? දැන් බලන්න අර වාගේ පුණ්‍යවන්ත ගංගාවල් 8ක් නිරන්තරයෙන් ජීවිතේ පැත්තට ගලනකොට මේ මරණානුස්සති ආදී භාවනා ක්‍රමත් අපි ප්‍රගුණ කරලා දියුණු කරලා තියෙනවා නම් කොච්චර වටිනවද කියලා. සැකයක් නැතුව බොහොම ප්‍රීතියෙන් මරණයටපත් වෙන්න පුළුවන් වෙන්නේ. අය අනිවාර්යෙන් හොඳ තැනක උපදිනවා. සිල් රැකලා තියෙනවා නම්, තිසරණ තියෙනවා නම්. ඊට අමතරවනේ මේ කාරණාව පෙන්නලා තියෙන්නේ. මේ භාවනාදී කුසල කර්ම යම් කෙනෙක් සම්පූර්ණ කරගත්තොත් ජීවිතේ හරි උසස් පින්කමක් භාවනාව කියලා කියන්නේ. මහානීය පින්කමක් භාවනාව කියලා කියන්නේ. ඒ අතර මරණානුස්සතිය කොයිතරම් ශ්‍රේෂ්ඨද? උරග ජාතකයේ ඒ පිරිස පුතා මැරිලා, සහෝදරයා, ස්වාමියා මැරිලා කිසි කෙනෙකුගේ ඇස් වලින් කඳුලක් වැටෙන්නේ නැහැ. ඇයි කියලා අහපුවම කියනවා හේතු ගොඩක්. නමුත් අන්තිමට පුතාම සක්‍ර දේවේන්ද්‍ර වෙලා ඇවිල්ලා ප්‍රශංසා කරනවා මව්පියන්ට, ඔබලාගේ මරණානුස්සතිය ඒ තරම්ම ශ්‍රේෂ්ඨයි. දියුණු කරන්න. ඒක තව දියුණු කරන්න.
මේ ආදි වශයෙන් මරණ සතියේ ආනිසංස ඕන තරම් දේශනා කරන්න බොහෝ කරුණු තියෙනවා. කෙනෙක් ජීවිත කාලය තුල මරණය භාවනාවක් හැටියට ප්‍රගුණ කරලා තියෙනවා නම් ඔහු අතින් වැරදි වෙයි කියලා හිතෙනවද? ඔහු අකුසලවන්තයෙක් කියලා හිතනවද? එයි මම මැරෙන කෙනෙක් බව නිතර නිතර ආවර්ජනය වෙන පුද්ගලයා කොහොමද වැරදි කරන්නේ? මේ මරණය අමතක වෙච්ච නිසානේ මිනිස්සු පව් කරන්න පටන් ගන්න තියෙන්නේ. ඒ නිසා මේ ජීවිතයේ කොහොමත් නිමක් නැති තරම් දුකයි. නිරේක දැවෙනවා වගේ. මිනිස්සු දිහා බලහම සතුටින් ඉන්නවා වගේ පේනවා. නමුත් මේ ජීවිතවල සතුට හුඟක් අඩුයි. නොඑක් හේතුන් මත සතුට වුන් දාලා ගිහිල්ලා. ලෝකෙට පෙන්නලා තියෙන්නේ මායාවක්. ඒ නිසා හැබැවින්ම සතුටු වෙන අය ඉන්නේ සුළු ප්‍රමාණයේ සුළුතරේ. ඔවුන් අතර ඔබ සතුටින්ම මරණයටපත් වෙන්න. එතෙක් ජීවිතයේ ਸਰව ප්‍රකාරයෙන් ධර්මානුකූලව ගොඩනගන්න. ජීවිතයේ ධර්මානුකූලව ගොඩනගාගෙන හැම වෙලාවෙම ධර්මානුධර්ම ප්‍රතිපත්තියේ යෙදිලා කල යුතු නොකල යුතු දේවල් දැනගෙන කුසල් අකුසල් අවබෝධ කරගෙන වරදින් අත මිදලා සුගතිය කරා ගමන් කරන්න ලැබිච්ච වාසනාවන්ත මනුස්ස ජීවිතයක් තුළ කරන කියන හැම දෙයක්ම දුකට හේතු වෙන දේවල්. හැම දෙයක්ම දුකට හේතු වෙන දේවල් තමයි. ඒක පාරම දුකක් නෑ. කාම ලෝකේ යම් සැපකුත් තියෙනවා. සැපක් නැත්තම් කවුරුවත් කාම ලෝකෙට එන්නේ නෑනේ. නමුත් ඒ සැපත එක දුකක් තියෙනවා. ඒ සැපේ කොහොමද හොයන්නේ? මොන ක්‍රමෙන්ද හොයන්නේ? ඒ වගේ කාරණා ගොඩක් තියෙනවා. ඒ සියල්ලෙන් අත මිදලා තමන් වෙනුවෙන් ජීවිතේ කාලයක් කැප කරලා ලෝකයා වෙනුවෙන් අනුන් වෙනුවෙන් දුවදරු වෙනුවෙන් බිරිඳ මව්පියෝ වෙනුවෙන් කැප කරපු කාලය ඒ අය වෙනුවෙන් තියලා ඒ ජීවිතේම පොඩි ඉඩක් තියෙන්න ඕනේ. පෞද්ගලිකව තමන් වෙනුවෙන් කැප කරගන්න කාලය. ඒ කාලය තුල දන් දීලා සිල් රැකලා බණ භාවනා කරලා උසස් ආධ්‍යාත්මික සෝයක් අරගෙන බොහෝ දිනකට අනුකම්පා කරනවා කියලා යම් කෙනෙක් හිතනවා නම් ඒකත් මේ ලෝකේ තාම ශ්‍රේෂ්ඨයි. එන මුලින් සඳහන් කළා මේ ගාථා රත්නේ දේශනා කරන්න හේතු වෙච්ච කරුණු ළඟ විවිධ අදහස් තිබුණා. ඒ විවිධ අදහස් කොයි විදිහට මුදුන්පත් වෙනවද? මේ අදහස් මුදුන්පත් කරගන්න බැරි එක නෙමෙයි තියෙන්නේ. මේ විවිධ අදහස් මනාව කළමනාකරණය කරලා බෙදලා අයින් කරලා පාලනය කරලා ඉවත් කරලා ආර්යයන්ට කීකරු වෙච්ච කෙනෙක් මේ ලෝකේ නිර්මාණය කරන්න පුළුවන් නම් ඒක තමයි මේ ලෝකේ විශිෂ්ටතම කාරණාවන් එකක් වෙන්නේ. සමහර පිරිසක් දෙව්ලොව යන්න ප්‍රාර්ථනා කළා. සමහර කෙනෙක් මුලින්ම උපදින දරුවා පිරිමි දරුවෙක් වෙන්න ප්‍රාර්ථනා කළා. තව කෙනෙක් ස්වාමියා අන්න බිරින්දෑවරුන් ගාවට යනකොට ඇති වෙන දුක නැති කරගන්න ප්‍රාර්ථනා කළා. මේ වගේ නොයෙක් ප්‍රාර්ථනා තිබුණේ. නමුත් ඒ සියලු ප්‍රාර්ථනා කෙරවල නිවන තියෙනවා. මේ සියලු ප්‍රාර්ථනා මුදුන්පත් කර ගැනීමෙන් පස්සේ නිවනට යනව නෙමෙයි. ඊටාම ඉක්මන් භවයක ඊටාමත් කෙටි කාලයකින් සැප සහිතවම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සංසාරයෙන් එතර වෙන්න මේ සියලු පුණ්‍ය ශක්තියින් සියලු දෙනාටම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. මරණය පිළිබඳව දැනගෙන මරණ බව අවබෝධ කරගෙන මරණයෙන් මිදෙන්න වීරිය වඩමු. ඒ සඳහා බුදුදහම විතරයි මඟ කියලා දුන්නේ. ඒ මාර්ගයේ ගමන් කරන්න අමතක නොකර තුනුරුවන්ට කීකරු වෙච්ච කෙනෙක් හැටියට
සතුටින් මරණ මංචකයේ සැතපෙන්න. සතුටින් මේ ජීවිතයේ මරණය තුල මරණයෙන් ආරක්ෂාකාරීව මරණයට මුහුණ දෙන පුද්ගලයෙක් බවට පත් කරවන්න. ගුණධර්ම පූර්ණේ කරන්න. තුනුරුවන්ගේ ආශිර්වාදයෙන් ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. පින්නතුනි, අද මේ උතුම් ධර්ම දේශනාව ප්‍රඥා නාලිකාව තුළින් විකාශනය කිරීම සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ අංක 112/3 කටාන පාර කෑගල්ල ලිපිනෙහි පදිංචි ඒ.එස්. ජයතිලක මෑණියන් සහ ප්‍රදීප් චරිත් යන පුතණුවන් දෙපළත් හිෂානි ගිහානි යන දියණියන් දෙපළත් විසින් උතුම් අරමුණ මිය පරලෝ ගිහිල්ලා අදට වසර 12ක් පිරෙන ඒ ජයතිලක පියාණන්ට පින් අනුමෝදන් කිරීම පිණිස මේ උතුම් ධර්ම දේශනාව සිදු කරනු ලබන අතර මේ උතුම් ධර්ම දාණයෙන් ජනිත වන්නා වූ සියලුම පුණ්‍ය ධර්මයන් පියාණන්ගේ භවගාමී ජීවිතයේ සුවපත් කර ගැනීම සඳහාම හේතු වේවා. ඒ වගේම මව්පස පියපස දෙපාර්ශ්වයේ මිය පරලෝ ගොස් සිටින දෙමව්පියන් සහෝදර සහෝදරියන් ඇතුළු සියලු ඥාති හිත මිත්‍රාදීන්ට මේ පින් අනුමෝදන් වේවා. සියලු දෙනාගේම උතුම් නිර්වාණ අවබෝධයේ පිණිස මේ කුසල් හේතු වේවා. සුජීවත්ව සිටින පවුලේ දෙමව්පියන් සහෝදර සහෝදරියන් දූ දරුවන් සහ පවුලට සම්බන්ධ සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවා. ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලෝවැසි සියලු දෙනාටම මේ උතුම් ධර්ම ශ්‍රවණානිසංසයේ චතුරාර්ය සත්‍ය ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවා. සියලුම දෙවියන්ට සියලු දෙවි දේවතාවුන් වහන්සේලා සාදුකාරදී මේ පින් අනුමෝදන් වී උතුම් නිවනට පැමිණේවා. සියලු දෙවියන්ගේ පිහිට ආශිර්වාද රැකවරණේ දායකත්වයේ දරූ සියලු දෙනාට ඔවුන්ගේ පවුල්වල හැම කෙනෙකුටමත් මේ කුසල් අනුමෝදන් වේවා. තුනුරුවන්ගේ රැකවරණේ ලැබේවා. දේශකයන්න් වහන්සේටත් ප්‍රඥා නාලිකාවේ සියලුම ස්වාමින් වහන්සේලාටත් මේ පින උතුම් ධර්මාවබෝධයේ පිණිසම හේතු වේවා කියලා ආශිර්වාද කරලා තියෙනවා. දායක පිරිස විසින් ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවී චිර ජීවනයේ සැලසේවා. ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාශට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පatti හේතුච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ. සුවපත් වේවා, නිදුක් වේවා, නිරෝගී වේවා, නිවන් සම්පත් වේවා. රාගක්ඛයෝ නිබ්බානං